අයිබෝවන් ඔගොල්ලන්ට මම මීට කලින් මම හිතන්නේ YouTube වීඩියෝ එකේ දැම්මා කොහොමද මේ Zen එහෙමත් නැත්නම් ජීවිතේ සෑම දෙයක්ම හැම දවසක්ම හැම පැයක්ම හැම විනාඩියක්ම හැම තප්පරයක්ම කොහොමද මේ වැඩ කටයුතු ඉතා හොඳින් හික්මීමක් ඇතිව විනාඩියෙන් විනාඩියට දැඩි සංයමයකින් යුතුව වැඩ කටයුතු කරන විදිහ සම්බන්ධව මම වීඩියෝ එකක් කරා. මම හිතන්නේ කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා. ඒක දැනට මම කරපු වීඩියෝස් වලින් ට්වින් ෆ්ලේම් සම්බන්ධව එතනින් යම මේ සහ ඊට පස්සේ තමයි මම මේ භාවනාව Zen ඒ සම්බන්ධව කරපු වීඩියෝ එක මම හිතන්නේ හුඟක් අය බලලා තිබ්බා. views හුඟක් තිබ්බා. ඉතින් කමෙන්ට් කරලා තිබ්බා කට්ටිය. ඒ සම්බන්ධව බොහොම ස්තුතියි. අපි දැන් හිටියේ නැත්නම් මේ පොඩි දේවල් ඇත්තටම වටිනාකමක් ඇති වෙන්නේ කොහොමද? එහෙම වෙන්නේ ගැන හුඟක් අය තැන්ක්ස් කරලා තිබ්බා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එක බලපු නැති අයට ආයි බලන්න කියලා. මොකද ඒකෙදි මම යම් කාරණා වගේක් කිව්වා. ඊටමත් මේ පැහැදිලිව කොහොමද අපේ ජීවිතයේ මේ සරලව නිස්කලංකව තමාගේ ප්‍රායෝගික වැඩ කටයුතු කරගනිමින් හරියට පවත්වාගෙන යන්න දවසක් ගත්තම මේ හැම දෙයක්ම වර්තමානයේ තුල ඉඳමින් කොහොමද කරන්න යන්නේ කියන එක සම්බන්ධව තමයි අපි එදා කතා කරේ. හරි. ඊට පස්සේ මගෙන් තවත් කට්ටිය අහපු ප්‍රශ්නයක් වගේක් තිබුණා. විශේෂයෙන්ම ට්වින් ෆ්ලේම් සම්බන්ධවත් අහලා තිබ්බා. ඊට පස්සේ ඊට අමතරව ඒ ප්‍රශ්න සහ මේ භාවනාවේ ප්‍රශ්න අතරතුරදී මම දවසක් කතා කරපු ප්‍රශ්නය තමයි මේ ආධ්‍යාත්මික පිබිදීම. එහෙමත් නැත්නම් අපි කියනවා ඉංග්‍රීසි වලින් ස්පිරිචුවල් අවේකනින් කියලා. මේ ස්පිරිචුවල් අවේකනින් එකක් වෙද්දී වෙන්න ට්වින් ෆ්ලේම් සම්බෙන්න ඕනේ කියලා දහලා තිබ්බා. මම කිව්වා නෑ එහෙම දෙයක් අවශ්‍ය වන්නේ නෑ. මේ ට්වින් ෆ්ලේම් හම්බෙලාම ඒක වෙන්නවා. එහෙම එකක් නෙමෙයි. නමුත් කෙනෙකුට මේ යම් කිසි මේ ජීවිතයලා ඉද්දී වැඩ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යද්දී යම් කිසි හේතුවක් උඩ සිදුවන්නා වූ එකවර මොන හරි ප්‍රශ්නයක් වෙලා කෙනෙකුට යම් කිසි අසනීප තත්වයක් යම් කිසි ලොකු තමාගේ ආර්ථික මූල්‍යමය වශයෙන් කඩා වැටීමක් රැකියාව සම්බන්ධව ඇති වෙන ප්‍රශ්නයක් හෝ තමාගේ සමීපතම එක්ට වෙන විශාල අබැද්දියක් එවැනි මොනෑම හේතුවක් උඩ හුඟක් අයට 80%කට 90%කට පමණ මේ ආධ්‍යාත්මික පිබිදීමත් එහෙම නැත්නම් අපි කියනවා මේ ස්පිරිචුවල් අවේකනින් කියන එක ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ඉතින් එහෙමත් ඉතා කලාතුරකින් කෙනෙක්ට තමයි කිසිදු හේතුවකින් තොරව තමාට ජීවත් වෙලා ඉදීම තමන් කරන ලබන වැඩ කටයුතු වලින් ඒක එපා වීමක් වෙලා එහෙම වෙනව නෙවෙයි. නමුත් ජීවිතයේ යම්කිසි භෞතිකමය තත්වයක යම්කිසි අඩුපාඩුවක් මදිකමක් තමා කියා හිතා හිටපු යම්කිසි දෙයක් නොලැබී යාමක් මේ තත්වය ඇති වෙන්න හේතුවක් වෙනවා. ඉතින් ඇත්තටම මොකද්ද ආධ්‍යාත්මික පිබිදීමක් කියන්නේ? මොකක් අය හිතනවා ආධ්‍යාත්මික පිබිදීමක් වුණාම මුළු ජීවිතේම ඊට පස්සේ සුන්දරයි, කිසි ප්‍රශ්නයක් නැහැ, කිසි මවුලක් වෙන්නේ නැහැ, හරි ෂෝක්, හරි මේමයි ඒ පිබිදීම වෙද්දී හරි සුන්දරයි. මොකද මිනිස්සු හිතන් ඉන්න දෙයක් තමයි මේ හුඟක් වෙලාවට මේ හරි ස්පිරිචුවල් කිව්වම මේක ආගමික හෝ යම් කිසි දෙයක් මෙවැනි දෙයක් සිදු වෙද්දී මේ දේවල් ගැන කතා කරද්දී මේවා හරි මේ සුන්දර දේවල් මේම මිනිසුන්ට මේක මේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි, මේක හරි ෂෝක්, මේක හරි ලස්සන එක්ස්පීරියන්ස් එකක්, මෙහෙමයි මේක වුණ ගත්තයින් පස්සේ මේක හරි ඉතා සුන්දර ලස්සන දෙයකින් තමයි මේ දේවල් වෙන්නේ කියලා. නමුත් ඇත්ත කතාව එහෙම නෙමෙයි. ස්පිරිචුවල් අවේකනින් එකක් එහෙම නැත්නම් ආධ්‍යාත්මිකව Tamanට කෙනෙක්ට දැනීම ඒක සුළු දෙයකින් වෙන දෙයක් සිදුවීමක් නෙමෙයි. ඊටමත් වැරෑරුම්කාරී හිතා ගන්න බැරි ප්‍රශ්නයක් වැනි ලොකු දෙයක් ඇති වෙලා තමා මේ දේ සිදු වෙන්නේ. ඉතින් අපි ට්වින් ෆ්ලේම්ස්ලා කියලා කතා කරද්දිත් මම කිව්වා ඔයගොල්ලන්ට මේ අර ට්වින් ෆ්ලේම් ෆස්ට් හම්බෙලා ඒ ෆේස් එකෙන් පස්සේ කෙනෙකුට ලොකු මෙහෙම ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා කියලා.
එවැනිම ආකාරයේ ගැටලු වීමක් ඕනම කෙනෙක්ට ඒ ස්පිරිචුවල් awakening එක පටන් ගැනීමේදී ඇත්තටම සිදුවන්නේ අන්න එවැනි ප්‍රශ්නයක්. කියන්නේ එවැනි ආකාරයේ විශාල කඩාවැටීමක්, විෂාදයක්, ආතතියක්, ජීවිතය ගැන කලකිරීමක්. ඇත්තටම මේ හැමදේම මොකද්ද මේ කරන වැඩවල තේරුමක් තියනවද? ඇයි අපි මේ මොකද්ද මේ ජීවිතය කියලා අපි මෙච්චර කරන්නේ? උදේ ඉන්නවා, වැඩක් කරනවා, රැ වෙනකන් ඉන්නවා. මොකද්ද මේ පසුතැවීම, මේ සිත් ඇවුල, මේ වේදනාව, මේ දේවල් තමයි මෙන්න මේ කියන්නා වූ මේ ආවේග සහ සිතුවිලි තමයි මෙතෙන්ට කෙනෙක්ව තල්ලු කරන්නේ. ඉතින් මේ දේ වෙන්නේ ඇත්තටම කෙනෙක්ට ආධ්‍යාත්මිකව යම්කිසි දෙයක් දැනෙන්න ගද්දී ඒ ස්පිරිචුවල් awakening එකක් පටන් ගන්නෙදී ඒ අතිශයින්ම වේදනාකාරී වෙන්නේ තමා නැති වෙන්න ආරම්භ වෙන තැන ඒක වෙන නිසා. ඒක මොකද්ද මේ තමා නැති වෙනවා කියන්නේ? මම Zen වීඩියෝ එකේදී එක තැනකදී කිව්වා අපි තවත් මේක සම්බන්ධව අපි කතා කරනවා කියලා මේ මමත්වය සහ මේ වර්තමානයේ කියන දේවල් සම්බන්ධව. මේ මම කියන concept එක සහ මේ වර්තමානයේ කියන දේ. ඇත්තටම spiritual awakening ඒ කියන්නේ අධ්‍යාත්මික පිබිදීමකදී වෙන්නේ මෙන්න මේ තමන්ගේ මේ මමත්වය. එහෙමත් නැත්නම් මේ මමංකාරය. මේ මම කියලා හිතන් ඉන්න මේ layer එක. මේ artificially අපි හිතන් ඉන්න අපේ රාමුව. අපි විසින් හදාගෙන තියෙනා වූ අපිම හිතන් ඉන්න මම කියලා මගේ කියලා හිතන් ඉන්න මේ හැම භෞතික දෙයක්ම මේ හැම භෞතික පරිසරයක්ම භෞතික තත්වයක්ම මේ හැම දෙයක්ම එකවර කඩා වැටෙන්න ගන්න ඒ දේවල් වලින් තමාට ආපු ඒ සතුට සන්තුෂ්තිය ඒ දේවල් දුන්න නෑ කියලා දැනෙන්න ගත්තම එතකොට මේ හැම දෙයක්ම නැති වෙමින් යද්දී ඒ Tamanට තේරුම් යනවා මේ මෙතන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා. එයි මට මේ සතුට ලැබෙන්නේ නැත්තේ කියලා. ඒ මේ දේවල් తాවකාලික. හැබැයි ඒ මම කියලා හිතන් ඉන්න ඒ මමත්වය අපි කියන ඉංග්‍රීසි වලින් මේකට ඊගෝ එක කියලා. ඒ ඊගෝ එක ලේසියෙන් කැමති නැහැ පිළිගන්න මට මේ මගේ දේවල් නැති වෙමින් පවතිනවා කියලා. මේ දේවල් අස්තිරයි, මේ දේවල් ස්ථිර නෑ කියලා පිළිගන්න තමන්ගේ සිත. එහෙම නැත්නම් තම මමත්වේ මේ ඊගෝ එක කැමති නෑ. ඒතකොට මොකද්ද මේ ඊගෝ එක? මොකද්ද මමත්වේ කියන්නේ? කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක සිතමද කියලා. ඔව්, එක පැත්තකින් අපිට එහෙම හිතන්නත් පුළුවන්. මොකද සිත විසින් ගොඩනගා ගත්තා වූ යම්කිසි සංකල්ප ගොඩක එකතුවක් තමයි ඇත්තට මමත්වය කියලා කියන්නේ. તો ඔබ කල්පනා කරලා බැලුවොත් එහෙම මම කියන concept එක අරගෙන ඔබෙන් අහන්න පුළුවන් දෙයක් තියෙනවා. මම කවුද? who am I කියන ප්‍රශ්නේ. මොකද්ද මේ මම කියන concept එක උඩ මොන දේවල්ද ඇත්තටම මේ මම කියලා ගත්තම ඇත්තටම මට මම කියලා දෙයක් තියෙනවා. මොකද්ද මේ මම කියලා දෙයක් තියෙන්නේ? මම කියලා දේවල් තියෙන්නේ භෞතික වේවමද නැත්නම් මම කියන්නේ මගේ සිරුරද? මම කියන්නේ මගේ සිතුවිලිද? එවැනි ආකාරයේ විශාල ප්‍රශ්න රාශියකට කෙනෙක් මේ ස්පිරිචුවල් awakening එකකට යද්දී එහෙම නැත්නම් ආධ්‍යාත්මික පිබිදීමක් ඇතිවීමේදී සිදු වෙනවා. අපි අර කලින් මම twin flame videos වලත් කිව්වා ඔයගලන්ට මතක ඇති මේ දැන් ඔය ප්‍රශ්නේ වෙලා ඔය විශාල විෂාදී ආතතිය මේ අර මාස 6ක අවුරුද්දක මේ කාලයක් තිස්සේ වෙන ඒ සිදුවීම ඒක ඉංග්‍රීසි වලින් කියන එකට dark night of the soul කියලා. නමුත් අපි මෙතනදී මේ වචන මේ ඔක්කොම මෙතන පටලවා ගන්න අවශ්‍ය නැහැ මොකද්ද කියන එක. නමුත් ඒයින් අපි අදහස් වෙන්නේ මේ spiritual awakening කියන එක තමයි. ඒ කියන්නේ මේ ආධ්‍යාත්මික පිබිදීමකදී ඒක තරම් අසහනකාරී ගැටලුකාරී තත්වයකටපත් වෙන්නේ ඒ තමාට තමා කියලා හිතන් ඉන්න ඒ තමා විසින් ගොඩනගා ගත්තා වූ මම කියලා ගොඩනගාගෙන තිබුණා වූ ඒ සංකල්පයන්, ඒ භෞතිකමය තත්වයන්, ඒ භෞතිකම රාමුව, ඒ සියල්ලක්ම ක්‍රමක්‍රමයෙන් ගැලවෙන්න ගනිද්දි තමයි මේ ප්‍රශ්නය වෙන්නේ. ඒක හරියට නිකන් ලුණු ගෙඩියක අපි දන්න ලුණු ගෙඩියක් සුද්ධ කරපු කෙනෙක් දන්න ලුණු ගෙඩිය උඩ කැල කපලා පල්ල ඒ කැපලා ඊට පස්සේ වටේ අයින් කරායින් පස්සේ ඒකේ තියෙන්නේ නිකන් එක layers.
ඒක එක තියෙනවා එක විදිහට ඒක කෝටින් එක ලේයර්ස් වලින් තමයි ඒක සෙට් වෙලා තියෙන්නේ. ඒ එක මේ කෑල්ලෙන් කෑල්ලේ බික් එක හිමින් හිමින් ඒක ගැලවෙද්දි තේරෙනවා මේක මේ ඇතුලේ ගලවගෙන ගියාම මේ ලේයර්ස්ම තමයි ඇතුලේ තිබිලා තියෙන්නේ. ඇතුලේ මොනවත් අන්තිමට ඉතුරු වෙන්නේ නැහැ කියලා ගලවගෙන ගියාම අන්තිමට නිකන් පොඩි කෑල්ලක් චූටි කෑල්ලක් වගේ දෙනවා. ඒකෙත් ලේයර්ස් ගලවන්න ඒ කියන්නේ ගලවන්න පුළුවන්. ඉතින් අර ලුණු ගෙඩිය බික් ගලවනවා වගේ මේක මේක ඊගෝ එක කියන එක මමත්වයේ කියන එක මේ අපි විසින් හිතාගත්තා වූ මම කියලා හිතාගෙන මම විසින් මටම දාගත්ත මේ සංකල්ප ගොඩක ක්‍රමක්‍රමයෙන් ඒවා නැතිවී යාම ඒවා එකින් එක ගැලවෙන්න ගත්තම ඒක මම කියන ඒ දාගෙන ඉන්න ඊගෝ එක එහෙම නැත්නම් සිතුවිලි විසින්ම තමාට කියනවා මේ තමාගේ රෙසිස්ට් එකක් ඒ කියන්නේ ප්‍රතිරෝධයක් එල්ල කරගන්නවා බෑ මට වෙනස් වෙන්න බෑ මෙහෙම ඉන්න එක හොඳයි මේක තමයි ඉන්න ඕනේ මේ හොඳ මේක ක්‍රමේ තමයි හොඳ මට මේ දේ ඕනේ මේ ජොබ් එකේ ඉන්න ඕනේ මේ වැඩේ කරන්න ඕනේ මට අර කෙනාව ලබා ගන්න ඕනේ කොහොම හරි කරන්න ඕනේ මේ සල්ලි එන්න ඕනේ මට නැත්තම් ජීවත් වෙන්න බෑ මට මේ පවුල ඕනේ මට මේ විදියට ඕනේ කියන එක ඒ එලාම් එක ඔළුවේ වදින්න ගන්නවා ඉතාමත් එපා වෙන සුළු විදියට හරිම වේදනාකාරී විදියට ඒක ඒ දෙයට අපි රෙසිස්ට් කරන්නේ ඒ ප්‍රතිරෝධය වැඩි වෙන්න ඒ තමා කියලා හිතන් ඉන්න ඒ දේ තමා විසින් අල්ලන් ඉන්න තමන්ට ප්‍රතිරෝධ ඒ තියෙන වේදනාවේ දැනීම ඉතාමත් තදට දැනෙන්න ගන්නවා. ඉතින් කෙනෙක්ට මේ ආධ්‍යාත්මික පිබිදීමක් ඇති වුණාම බහුතරයකට ඇත්තම සත්‍යම ආධ්‍යාත්මික පිබිදීමක් ඇතිවීමේදී ඇත්තටම මේ ගැටලුකාරී తত্ত্বය මේ ෆේස් එක සමහර විට වසර ගණනාවක් තිස්සේ තියෙන්න පුළුවන්. උදාහරණයකට ගත්තොත් දැන් මම කිව්වත් මට එහෙම මේ ට්වින් ෆ්ලේම් සම්බන්ධව නෙමෙයි ඊට කලින් මට අවුරුදු දැන් 10ක විතර සිට අවුරුදු 8ක අතරම බැලුවොත් අවුරුදු 10ක වගේ කාලයක් විවිධ හේතු ඒ කියන්නේ මගේ අධ්‍යාත්මික ගමන මට ඒ ඉන්ට්‍රස්ට් එක සම්බන්ධව පටන් ගත්තේ ඒ එක හේතු කාරණා ඒකේ විවිධාකාර සිතුවිලි විසින් හිතුණා වූ දේවල් මත මේ හැම දෙයක්ම කරන එකේ මොකක්ද අවසාන තියෙන දේ මොකද්ද මේ අන්තිමට කරලා Tamanට අත් වෙන්නේ මොන දෙයක්ද අපි වැඩ කරන හරි මොකක් හරි මේ කරලා අපිට අවසානයේ සතුටක් තියෙනවද? ඇයි අපි කරන දේවල් තුල අපි ලබා ගන්න දේවල් තුල සතුටක් සන්තෝෂයක් తాවකාලිකව ඇති වෙලා නැති වෙන්නේ. ඉතින් මේ දේවල් වෙන්න හේතුව සහ මේ අපි හිතන් ඉන්නවා මේ ලෝකේ කියලා අපිට එළියෙන් තියෙන දේ මේ අපිට හම්බෙන දේවල් මේ සදා කාලයටම අපිව සතුටටපත් කරන්න පුළුවන් කියන එකක් අපි හිතන් ඉන්නේ. ඒතරේ මම කියන මේ concept එකක් මම දාගෙන තියෙන නිසා, ඒ මමත්වයක් තියෙන නිසා, සිතුවිලි විසින් මම කියා ගන්නා වූ සංකල්ප ගොඩකට හිර වෙලා තියෙන නිසා තමයි අපිට මේ දේවල් එකින් එක අහිමි වෙද්දී අපිට මේ දුක ඇති වෙන්නේ. ඒකයි මේ ආධ්‍යාත්මික පිබිදීමක් අතිශය වේදනාකාරී තැනකින් පටන් ගන්න හේතුව තමා අහිමි වෙන්න ගන්නෙ මෙතනදී. ඒ කියන්නේ තමන්ගේ මමත්වය ඊගෝ එක මෙතනදී නැති වෙනවා. ඉතින් ශ්‍රේෂ්ඨ කියමනක් තියෙනවා. ඇත්තටම ඔයගොල්ලෝ සර්ච් කරනවා නම් බලන්න එකාර්ට් ටෝලේ කියලා ඉන්නවා. හොඳ ආධ්‍යාත්මික නායකයෙක්. ඇත්තටම ආධ්‍යාත්මික උපදේශක කෙනෙක් ලෝකේ ඉන්න The Power of Now කියන පොත ලියලා තියෙන්නේ මෙතුමා. මම ඔයගොල්ලන්ට කිව්වා මම පොත් මේ සම්බන්ධව පොත් කරුණු සංග්‍රහ වගේ දේවල් ඉදිරියේදී රෙකමන්ඩ් කරන්නම් කියලා. මීට අමතරව දැනුම හොයනවා නම් කට්ටිය ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවෙන් මම දන්න දේවල් ඇත්තටම මේ සම්බන්ධව ආධ්‍යාත්මික දේවල් සම්බන්ධව කවුද මේ දැන කියලා තියෙන දේවල් ගැන මම ඔයගොල්ලන්ට කියන්නම්. ඉතින් ඔහු විසින් කියලා දෙනවා මේ ඇත්තම ආධ්‍යාත්මික පිබිදීමක් ඇත්තටම මේ ස්පිරිචුවල් අවේකනින් එකක් වෙද්දී කෙනෙක්ට තමාට අහිමි වෙනවා කියලා. ඒ තමාට අහිමි වීම. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසි වලින් කියන මේකට ඊගෝ ඩෙත් කියන එක.
die before you die. මෙන්න මේ දේ වෙද්දී මේක අතිශයින්ම වේදනාකාරී දෙයක් කෙනෙක්ට වෙනවා. ඒ මොකද තමා විසින් හිතාගත්තා වූ තමාගේ මනෝලෝකයේ තුල තියෙනා වූ තමාගේ මේ සංකල්ප මේ මම කියන්නේ මේ දේ මම විසින් ගොඩනගාගත්ත මගේ නිවස, මගේ වාහන, මගේ පුද්ගලයන්, මගේ පවුල, මගේ දේවල්, මගේ ඇඳුම්, මේ හැම දෙයක්ම අපි විසින් ගොඩනගාගත්තා වූ මේ සිතුවිලි සහ මේ භෞතික තත්ත්වවල එකතුවන් ක්‍රමක්‍රමයෙන් තමා අතින්ම ගිලිහෙද්දි ඒ මම කියන දේ විසින් ඒක රැක ගන්න උත්සාහ කරනවා. ඒකයි ඊටමත් ආධ්‍යාත්මික පිබිදීම පටන් ගත්ත කෙනෙක් මෙතන ස්පෙෂලිම මේ ට්වින් ෆ්ලේම් සම්බන්ධව මෙතන මේ මගේ වීඩියෝස් බලන කට්ටිය ඉන්නවා. ඒ නැති වුණත් සමස්තයක් වශයෙන් ආධ්‍යාත්මික සම්බන්ධය යම්කිසි Tamanට වැටහීමක් ඇති වෙන පුද්ගලයා මේක දන්නවා. මේ වැනි දෙයක් පටන් ගන්නිද්දි මේ ඇයි මේච්චරම් මේ අතිශයින් වේදනාකාරී දෙයක් මේක වෙන්නේ කියලා. ඉතින් ඒක තමයි එක හේතුව මේ තමාට තමා අහිමි වීම. මේ මමත්වයේ කියන එක නැතිවීම. තමා මේ මෙතනදී ඇතිවෙන ප්‍රශ්නේ මේ අධ්‍යාත්මය හා මේ මම කියන concept එක එකින් එක ඉතා තදින් බද්ධ වෙලා තියෙන දෙයක්. මේ අවසානයේ ඒ අධ්‍යාත්මිකව තමාට ලැබෙනා වූ ශාන්තිය සැනසෙල්ල හම්බ වෙන්නේ ඒ දේ තේරුම් ගන්න යන්නේ මේ මම කියන එක ක්‍රමක්‍රමයෙන් තමාගේ නැති වෙද්දී. හැබැයි ඒක එහෙම වෙද්දී ඒ මම කියලා අල්ලන් ඉන්න ඒ ධර්මතාව හෝ යම් මේ සිතුවිලියේ රාමුව තමාව ඉතා තදින් ග්‍රහණය කරගන්නවා. මේකෙන් ගැලවෙන්න නොදී. එතනදී තමා මේ රෙසිස්ටන්ස් එක ඇති වෙද්දී තමා අපිට මේ ප්‍රශ්නකාරී ගැටලුකාරී තත්වයකටපත් වෙන්නේ. ඉතින් ඒක තමන් කාලයත් සමග තමුන් මේකට මේ තියෙන රෙසිස්ටන්ස් එක නැති කරමින් සෙමින් තමන් මේකට නතු වෙන්න ඕනේ. මේකට තමා වර්තමානයට පුළුවන් තරම්පත් වෙමින් වර්තමානයේ තුල මිදිමින් මේ සම්බන්ධව මේ සිහිය තමාගේ සිහිය ප්‍රගුණ කරමින් මේ තමන්ගේ සිතුවිලි දිහාම බලන්න ඕනේ. අපි තව ඉදිරියේදී මම කතා කරනවා මොකක්ද ඇත්තටම සිහිය කියන්නේ මොකක්ද? මම කියන්නේ කවුද? සිතුවිලි කියන්නේ මොනවද? මේ ආවේග කියන්නේ මොනවද? ඇත්තටම මම කියලා හිතාගෙන හිටපු ධර්මතා මේ අපි මම කියලා දාගෙන තිබ්බ concepts ඇත්තටම මොනවද? මේ දේවල් අල්ලන් ඉන්න හින්දා තමයි මේ මිනිස්සුන්ට මේ ප්‍රශ්නකාරී භාවයක් ඇති වෙලා තියෙන්නේ. මේ ඇත්තටම සාමාන්‍ය මිනිස්සෙක්ට මේ ප්‍රශ්න කියලා තියෙන්නේ මොන වගේ දේවල්ද කියන එක සම්බන්ධව තව මම ඉදිරියේදී වීඩියෝස් කරනවා. ඉතින් අද දැන් මම මෙතනදී මේ කතා කරන්නේ හුඟක් මේ ආධ්‍යාත්මික පිබිදීම පටන් ගනිද්දී ඇයි කෙනෙක්ට මේක අතිශයින්ම වේදනාකාරී වෙන්නේ. ඉතින් ඇත්තටම අතිශයින්ම වේදනාකාරී වෙන්නේ මෙන්න මේ හේතුව නිසා. ඉතින් ඒකයි කෙනෙක්ගේ ස්පිරිචුවල් අවේකනින් එකක් මේ මාසින් දෙකෙන් මේ සතියෙන් දෙකෙන් මේ ටක් ගාලා ඉතා වේගයෙන් දැන් මම ස්පිරිචුවලි මම ආධ්‍යාත්මික ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් මම දැන් ආධ්‍යාත්මිකව ජීවිතයකටපත් වෙලා ඉන්නේ. එහෙම මේ ඉන්ස්ටන්ට් නූඩල්ස් වගේ මේක මේ කිසිම තැනකදී එහෙම වෙන්නේ නැහැ. මේක ඉතාමත් කාලයක් තිස්සේ තමන් විසින් ප්‍රගුණ කර යුතු තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩි මොහොතින් මොහොත ඉතාමත්ම පරීක්ෂාකාරීව. මොකද තමා මේ ගමන ඇත්තටම පටන් ගනිද්දි කෙනෙක්ට මේ අවුරුදු මේ කාලය යද්දි සෙමින් මේ වර්තමානයට නතු වෙමින් තමන්ට මේ දේ යද්දි සිත විසින් මේ මමත්වය සිතුවිලි විසින් තමන්ව විවිධ තැන් වලට ගෙනියන්න ගන්නවා. ඊ타මත්ම නෙගටිව් ඒ කියන්නේ හරිම අතිශයින් වේදනාකාරී තැන් වලට තමන්ව ගෙනියනවා සිතුවිලි විසින්. ඒ සිතුවිලි එතෙන් ඒ තමන්ගේ සිත තමන්ව එක තැන් වලට අදිනවා. මට අරක තිබ්බන හොඳයි, මට මේක තිබ්බන හොඳයි, අයියෝ මට මේක ඕනේ, මට මේක නෑ, මට ප්‍රශ්න, මට බෑ, මට ඕනේ, මට සල්ලි නෑ, මට වෙනි ආකාරයට විවිධාකාර විදියට දවස තිස්සේ දවසේ විවිධ වෙලාවල් වල විවිධ සිදුවීම් වලදී තමා ඊටම දැඩි එපා වීමකට, කෝපයකට, දැඩි ඊර්ෂ්‍යාවකට විවිධාකාර ආවේගයන් තමන්ගේ සිතුවිලි තුළට එන්න ගන්නවා. ඒ කියන්නේ සිත විසින් තමාව නැවතත් ග්‍රහණය කරගන්නවා. අපි කොතරම් සිහිය පවත්වන්න උත්සාහ කරත් ඒ සිහිය අතික්‍රමණය කරමින් තමාගේ සිතුවිලි ආවේගයන් තමාව යටපත් කර ගන්නවා. ඉතින් ඒ සිත
ඒ මම කියලා හිතන් ඉන්න ඒ සිතුවිලි සමුදාය ඒ තමාව පොළඹවනවා. තමා මෙහෙම විදියට කළා හරියන්නේ මම කියන විදිහට තමයි මේ මම කියන එක තුන තමයි මේ හැමදේම තියෙන්නේ. මේ විදිහට ඉන්න ඕනේ. අපි අනාගතේ හිතන්න ඕනේ. අපිට මේ දේවල් වෙන්න ඕනේ. අපිට මේ කෙනා හම්බෙන්න ඕනේ. අපි මේ දේ රැකියාව කරන්න ඕනේ. අපි මෙතරම් සල්ලි හම්බ කරන්න ඕනේ. කිය ඊටාම අතීතයේ දේවල් ගැන පසුතැවෙමින් ඒ අපි පාඩමක් ඉගෙන ගත්තා කියලා හිතමින් තව අනාගතේ මෙහෙම කරනවා අරම කරනවා කියලා ඔහොම මේ වර්තමානයේ තුල ජීවත් වෙන්න බෑ. මේ වර්තමානයේ Tamanට කවදාවත් කිසිම සාර්ථකත්වයක් නැහැ. මේ වර්තමානයේ ඇති කරන්න මේ පොඩි දේවල් වලින් Tamanට කිසිම තෘප්තියක් නැහැ. අනාගතේ තමාට තෘප්තිය තියෙන්නේ. ඒ වෙනුවෙන් අපි වැඩ කරන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ. මේ දේවල් මේ හිත විසින් මේ තමාට කියමින් තමම වෙනම මානසික අසහනය ඇත්තරම පුද්ගලයාට ඇති වෙන්නේ තම සිහිය පාවිච්චි නොකරමින් තමා වර්තමානයේ තුල ජීවත් වෙන්නේ නැති තාක්කල් තමාගේ සිත විසින් තමාගේ සිහිය ඒ සිත විසින් නතු කර ගන්නවා. එතකොට සිතට අවශ්‍ය විදියට තමා සිතුවිලි වලට අවශ්‍ය විදියට තමා මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. එතකොට අපි මේක පටන් ගන්නෙදී ඒ කියන්නේ ආධ්‍යාත්මික කෙනෙකු ආධ්‍යාත්මික පිබිදීම වේකනින් එකට ආරම්භයේදී ඊටමත් වේදනාකාරී ගැටලු රාශියකට මුහුණ දෙන්නේ මෙන්න මේ නිසා. අපි කොතරම් සිහිය පිහිටුවමින් මොහොතින් මොහොත තත්පරෙන් තත්පරයට නතු වෙන්න කොතරම් උත්සාහ කළද තමාගේ සිත විසින්ම තමාව දැඩි ග්‍රහණයකට අල්ල ගන්නවා. නෑ එම වෙනස් වෙන්න බෑ. වාට අපි වෙනස් වෙන්න දෙන්නේ නැහැ. අන්න එවැනි දෙයක් තුලින් තමව අසිහිය තුල පුළුවන් තරම් තබමින් තමාම මේ ප්‍රශ්නකාරී මට්ටමට තමවමපත් කරනවා. ඉතින් ඒකයි කෙනෙක්ට මේ මාර්ගය යද්දී තා ප්‍රගුණ කර යුතු කාරණාවක් තමයි ඉවසීම. ඉතින් ඇත්තටම ඒ වර්තමානයේ තුල ජීවත් වීම ඒ තමාගේ සිතුවිලි දිහා බැලීම සෑම වැඩක්ම ඊටා සෙමින් කිරීමට කටයුතු කිරීම ඇත්තටම ඉවසීම ප්‍රගුණ කිරීම හරීම හික්මීමකින් සංයමයකින් කර යුතු දෙයක්. ඒකයි මම මේ කතාව මේක අද කියන මේ මාතෘකාවට කලින් මම මේ සෙන් එහෙමද මේ භාවනා යෝගීව මේ ප්‍රායෝගිකව තමා දවස තුල තියෙන වැඩ කටයුතු මේ සෙන් කියන මේ concept එකට එහෙම නැත්නම් ඒ ගුරුවරුන් කියලා දුන්නා වූ මග පෙන්වීම යටතේ ඒගොල්ලෝ වැඩ කරන විදිය සහ කොහොමද තමන් මේ වර්තමානයේ තුල ඉඳමින් මේ දවසේ බෙදාගෙන මේ වැඩ කටයුතු කරන විදිය මම ඔයගලන්ට මුලින් කිව්වේ. මෙන්න මේ කරන විදිය තමාට ආදේශ කරගන්න පුළුවන්. තමන්ට යම්කිසි ආධ්‍යාත්මික පිබිදීමක් දැන් ඇති වෙමින් පවතිනවනේ. මොකද ඔය concept ඔය කිව්වා වූ දේවල් එක වැඩක් කෙරෙහි තා හොඳින් අවධානය යොමු කරමින් කිරීම දවසේ වැඩ කටයුතු රාශියක් පටල ගන්න නැතුව වැඩ කටයුතු යම්කිසි ප්‍රමාණයක් අරගෙන ඒ කටයුතු සෙමින් කාලයක් අරගෙන ඒ වැඩ කටයුත්තක් කරලා යම්කිසි කාල සීමාවක් විරාමයක් තියලා ඊළඟ වැඩ කටයුත්ත කරලා ඒකේ කාල සීමාව තියලා ඒ විදිහට වැඩ කටයුතු කරන්න. තමන්ගේ ශාරීරික සෞඛ්‍යය ගැන අවධානය යොමු කරගන්න. එතකොට තමන්ගේ වෙන සෑම දෙයක්ම ඉතා හොඳින් ඒ තමන්ගේ ජීවිතයේ හම්බෙන අවස්ථා ඒවා එකින් එක සෙමින් අරගෙන කරන්න විදිහට කටයුතු කරන්න මම ඔයගලන්ට ඒ උපදේශ මාලාව කලින් දුන්නේ අන්න ඒ නිසා. මොකද ඒ උපදේශ ඇත්තටම කෙනෙක්ට ඕනම කෙනෙක්ට වටිනවා නැත්වේ නෑ. නමුත් හුඟක්ම මෙතනදී මේ ආධ්‍යාත්මික පිබෙදීමක පටන් ගත්ත පුද්ගලෙක්ට එහෙම නැත්නම් ස්පිරිචුවල් අවේකනින් එකක් පටන්ගෙන කෙනෙක් අසරණ භාවයටපත් වෙලා ඉන්නවනේ. කෙනෙක්ට ප්‍රශ්නකාරී ගැටලුකාරී තත්ත්වයක් තියෙනවනේ. අනිවාර්යයෙන්ම ඒ කෙනෙක්ට මේ කිව්වා වූ ඒ පුරුදු ඒ චර්යාවන් ඒ හික්මීම ඒ තමා තුලින් ඒ තමන්ට සිදුවෙන දේවල් දැන් මේ මං කියන දේවල් මේ දේවල් වෙන්න ගන්න අනිවාර්යයෙන්ම මෙහෙම කෙනෙක්ට මේ ඉතා සුන්දර දෙයක් නෙමෙයි මේ ස්පිරිචුවල් අවේකනින් එකක්. මේක වසර ගණනාවක් තිස්සේ වසර 10 20 30 දැඩි කාලයක් තිස්සේ යන්නා වූ මේක ගමනක්. මොකද මේක තමන්ගේ
සිත එහෙම ලේසියෙන් තමාගේ සිහිය තුලින් දකිමින් තමාට පාලනය කරගන්න ඉතාමත් අසීරු දෙයක්. මං හිතන්නේ සිත පාලනය කරගත්ත මිනිසුන් ඇත්තටම අවබෝධත්වයට පත්වන මිනිස්සුන් ඉන්නේ ඉතාමත් ලෝකේ අතලොස්සක්. ඒ සෙමින් කළ යුතු දෙයක්. මේක තරම් හිතන තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි. නමුත් ඒක කර හැකි දෙයක්. තමා හික්මීමකින් වර්තමානයේ තුල ජීවත් වෙමින් තමාගේ සිහිය පවත්වමින් මේ දේවල් කරන්න පුළුවන් නම් Tamanට මේ දේවල් ඇත්තටම මේ ජීවිතයේ මේ Tamanට මේ කියන තෘප්තියට මේ වර්තමානයේ තුල තමාගේ මේ උපරිම තෘප්තියට පත්වීම තමා මේ කරන්නා වූ වැඩ කටයුතු තෘප්තියකට පැමිණෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට ඒ උපරිම තෘප්තියේ සිට ඕනෑම අවස්ථාවකදී ඕනෑම වැඩක් කිරීමේ හැකියාවකට Tamanටපත් වෙන්න පුළුවන්. ඉතින් එතෙන්ට එන්න තමයි මේ ආරම්භය මේක හරියට මොකද්ද මේ කියන එක ගැන හොඳින් දැනගනිමින් අවබෝධයක් ඇතුව තමයි මේ ගමන යා යුත්තේ. එහෙම නැතුව යන්න ගියොත් එහෙම ඊටමත් ගැටලුකාරී ඊටමත් ප්‍රශ්නකාරී මට්ටමක් තමා විසින්ම මේ සිතුවිලි විසින්ම මේ මමත්වයේ විසින්ම ඇති කරනවා. ඉතින් මේ හැම තැනකින්ම මේ බාධකයකින්ම ඒ ඇතිවෙන්නා වූ සිතුවිලි ඒ විඩාබර දේවල් වලින්ම තමන් ඒ දේවල් දකින්න. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් එතකොට මේ අපිට දුක වේදනාව දැනෙද්දි ඉතින් අපි දැන් ඒක අපි ඒක මොකද්ද අපි ඒකට කරන්න ඕනේ මොනවද මේ වෙන්නේ. ඉතින් ඇත්ත තමයි ඉතින් සිත අපිව ගෙනියනවා එක තැන්වල එපා වෙනවා මොකද්ද කරන්න ඕනේ කියලා. ඇත්තටම Tamanට කළ යුත්තේ වෙලාවේදී ඒ සිතුවිලි ඒ ඇති වෙන දුක වේදනාව කනගාටුව ඊර්ෂ්‍යාව අපිට තරහ ඒ කේන්තිය ඕනම දෙයක් කෙරෙහි සිහියෙන් යුතුව දැකීම. තමන් මතකයට නැවතී සිහියෙන් යුතුව ඒ දේවල් කෙරෙහි බැලීම. තමන්ට ආධ්‍යාත්මික මේ ගමන පටන් ගද්දී ඉතාමත් එපා වෙන සුළු දැඩි විඩාබර ආතතියකින් යුතු තත්වයකට පත් වෙන්න පුළුවන්. විෂාදීය තත්වයක් එන්න පුළුවන්. ඒ හැම දෙයක්ම තම සිතුවිලි තමා තුලින් දකින්න ඕනේ. ඒ තමාගේ සිහිය පවත්මින් මේ දේවල් බලන් ඉන්න ඕනේ. ඒ දේවල් එක්ක Taman ගැටෙන්න ගියොත් ඒ දේවල් තුළට Taman ඇලෙන්න ගියොත් තමා සිතුවිලි විසින් තමාව ඒ දෙයට නතු කරගෙන තමාව ඒ ඔස්සේ ගෙනියන්නේ. ඒ තුලින් තමාට ප්‍රශ්නකාරී ගැටලුකාරී මට්ටමක් පැමිණෙන්නේ. ඉතින් ඒ තමුන් ඒක අවබෝධ වෙන්න තමන් වර්තමානයේ තුල ජීවත් වීම වර්තමානයේ තුලම සිහිය පවත්වා ගැනීමෙන් තමයි ඒ දේ අවබෝධ වෙන්නේ. එවැනි දුක, එවැනි කාංශි, එවැනි ගැටලු එද්දි තමා ඒ දේවල් දකිමින් නිහඬව සිටින්න. ඒ දේවල් වලට තමන් ප්‍රතිරෝධයක් දක්වම තමයි ඒවා තමාට වැඩියෙන් දැනෙන්න ගන්න. ඒ දේවල් තමා දකින්න ඕනේ. දැකීමයි කළ යුත්තේ. ඒ දේවල් දිහා බලන් ඉීමයි කළ යුත්තේ. එතකොට ඒක කාලයත් සමග තප්පරෙන් තප්පරේ විනාඩි පැයෙන් දවසේ ඕනෑම වෙලාවක එවැනි ආතතියක් හෝ එවැනි සිතුවිල්ලක් එවැනි ආවේගයක් පැමිණිහම ඒ දේ තුල දකිමින් එය අඳුනගනිමින් එය නැති වෙන ඒ සමග සිටින්න ඕනේ. ඒ සමග මිත්‍ර වෙන්න ඕනේ. එතකොට තමන්ට තේරෙන්නේ මේක නැති වෙනවා. මේ සිතුවිල්ල හැමතිස්සෙම පවතින්නේ දුකක් වේවා සතුටක් වේවා. ඒක මේ අන්ත දෙක Taman තේරුම් ගන්න. Taman සතුටක් ඇති වුණාම ඒ ඇති වෙන තෘප්තියත් ඒ තුල බලන් ඉද්දී ඒකත් කාලයත් එක්ක අඩු වෙලා හීන වෙලා යනවා. ඒ වගේම තමයි Tamanට දුක. මොකද මිනිස්සු සතුටමනේ හොයන්නේ. මිනිස්සු දුක ගැන කතා කරන්න කැමති නෑ. නමුත් දුක ආවම දුකත් පිළිගන්න ඕනේ. ඒ දුක කෙරෙහි බලාගෙන ඉන්න ඕනේ. එතකොට Tamanට විනාඩිය පැයෙන් පැය ගිහිල්ලා ඒක සෙමින් ඒ තුල බලාගෙන ඉද්දි ඒක Taman කෙරෙන් දන්නේම නැතුව ඉවත් වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් තමා කාලයක් සමග ප්‍රගුණ කළ යුත්තේ. ඉතින් අපි තවත් වර්තමානය තුල සිත පැවැත්වීම මේ මමත්වය කියන දේවල් මේ ස්පිරිචුවල් අවේකනින් එකේදී තව මිනිස්සුන්ට ඇති වෙන බාධක කම්කටොළු මොනවාද? අපි ඇත්තටම බාධක කම්කටොළු මේ ගැටලු කියලා හිතන් ඉන්න දේවල් ඇත්තටම
ගැටලු නෙමෙයි ඒවා මම ඔයගලන්ට තව කියලා දෙන්නම් කොහොමද මේ දේවල් වෙන්නේ. තව ඉදිරියට යද්දි තව විස්තර කළ හැකි කාරණා තව බොහොමයක් තියෙනවා. ඉතින් අපි බලමු එකින් එක විස්තර ඇතුව. ඉතින් ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් මම දන්නවා ස්පිරිචුවල් අවේකනින් එකක් ස්පෙෂලි වෙන කෙනෙක්ට මේ ආධ්‍යාත්මික ගමනේ යන කෙනෙක්ට තාමත් ගැටලුකාරී තත්ත්වයන් එනවා. මොකද ට්වින් ෆ්ලේම් සම්බන්ධව හම්බෙච්ච කට්ටියත් මෙතන ඉන්න නිසා ඒ කට්ටියට විශේෂයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මම ඒකයි ඕනෑම කෙනෙක් මගෙන් ඒ සම්බන්ධව ප්‍රශ්න අහන්න මම ඕනෑම වෙලාවක ඔයගලන්ට පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ නම්බර් එක තියෙනවා හුඟක් අය ගාව මම හිතන්නේ ඊමේල් එක තියෙනවා මම නැවත වාරයක් ඒව ෂෙයා කරන්න. ඉතින් ඕනෑම වෙලාවක ඒ සම්බන්ධ දේවල් අහන්න ඔයගලන්ට මම උදව් කරනවා ඕනෑම වෙලාවක. ඉතින් මම හිතනවා ඔයගලන්ට අද වීඩියෝ එකෙන් යම්කිසි අයිඩියා එකක් එන්න ඇති මොකද්ද මේ ස්පිරිචුවල් අවේකනින් එක සමේ ආධ්‍යාත්මික පිබිදීම මේක වෙද්දී ඇයි මෙහෙම වේදනාකාරී දෙයක් හැටියට මේක දැනෙන්නේ මොකද්ද මේ දේවල් වෙන්නේ ඇයි කියන එක සම්බන්ධව අපි තව දේවල් ඉදිරියේදී කතා කරමු. ඉතින් නැවත වාරයක් අපි මුණ ගැසමු. එහෙනම් ඔබ සැමටම ස්තුතියි.